ධ්වනිය කියන්නේ ශක්ති විශේෂයක්. ධ්වනිය කියන්නේ ශක්ති විශේෂයක්. ඒතර අපිට නිතරම ධ්වනිය ඇසෙනවා නේද? ඒ ඇසෙන ධ්වනිය ස්වභාවික වෙන්නත් පුළුවන් ළමයි, કૃතිම වෙන්නත් පුළුවන්. නේද? ස්වභාවික ධ්වනි ඇසෙනවා, ඒ වගේම કૃතිම ධ්වනි තියෙනවා. ඒතර කොහොමද මේ ධ්වනියක් ඇති වෙන්නේ? ධ්වනිය උපදින, ධ්වනිය ඇති වෙන දේවල් වලට අපි කියනවා ධ්වනි තරංග කියලා. නේද? ධ්වනි තරංග කියලා කියන අතර ධ්වනිය ගමන් කරන්නේ තරංග විදිහට. අපි කියනවා ධ්වනි තරංග කියලා. ධ්වනිය නිපදවන උපකරණ තියෙනවා. ධ්වනිය නිපදවන උපකරණ අපි පොඩි කාලේ ඉඳන් කතා කරලා තියෙනවා. 6-7 වසර වල ඉඳන් ධ්වනිය නිපදවන උපකරණ වලට අපි කියනවා ධ්වනි ප්‍රභව කියලා. ධ්වනි ප්‍රභව කියලා කියනවා. එතකොට මේ රූපේ දාලා තියෙනවා ධ්වනි ප්‍රභව වර්ග කරන විදිහ. ධ්වනි ප්‍රභව වර්ග. දැන් අපි දන්නවා ධ්වනිය එහෙම නැත්නම් ශබ්දයේ ඇතිවන විවිධ ආකාර. නේද? සාමාන්‍යයෙන් ධ්වනියක් එහෙම නැත්නම් ශබ්දයක් ඇති වෙන්නේ කම්පනය තුලින්. දැන් මම කතා කරනකොට ඒ ධ්වනිය හටගන්නේ අපේ ශ්වසන පද්ධතියට අයිති ස්වරාලය කියන උපකරණේ. හරි? ස්වරාලය කියන අවයවයේ තියෙන ස්වර තන්ත්‍ර කියන ඒවා කම්පණය වීමෙන්. ස්වරාලයේ තියෙන ස්වර තන්ත්‍ර කියන ඒවා කම්පණය වීමෙන්. එතකොට කම්පණය කියන්නේ මොකක්ද? එහෙනම් කම්පණය කියන්නේ ගැටීමක්. වස්තුන් දෙකක ගැටීමක්. එතකොට මේ ගැටීම මගින් උපදින ශක්ති විශේෂය අපි කියනවා ධ්වනිය කියලා. එතකොට එහෙම ධ්වනියක් උපදවන වස්තුන් වලට අපි කියනවා ධ්වනි ප්‍රභව කියලා. එතකොට මේ ධ්වනිය නිපදවීම සඳහා ගැටෙන විදිහ, හරි ගැටෙන විදිහ වෙනස් වීම අනුව අපිට මෙන්න මේ වගේ ධ්වනි ප්‍රභව වර්ග ප්‍රධාන ඒවා තුනක් හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තියෙන ක්‍රමය අනුව අපිට වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. හරි. ඒ ක්‍රමේ තමයි එකක් පටල කම්පණය වෙන. පටලයක් කම්පණය වෙනවා ධ්වනිය උපදිනකොට. ඊළඟට වා කඳක් කම්පණය වීම. වා කඳක් කම්පණය වෙනවා කියන්නේ වායු කඳක් කම්පණය වෙනවා. වාතය කම්පණය වෙනවා. වාතය කම්පණය වෙනවා. ඊළඟට තන්තුවක් හරි දඬු හරි කම්පණය වෙනවා. තන්තුවක් කියන්නේ තදින් අදින ලද නූලක් නැත්නම් කම්බියක් වගේ දෙයක්. ඊට අමතරව දණ්ඩක් කම්පණය වීමනොත් ධ්වනිය හට ගන්නවා. ඒතර ඒක ආකාර තුනක්, විවිධ ආකාර විදිහට අපිට සලකන්න පුළුවන්. ක්‍රමයේ චුට්ටක් වෙනස් එහිදී ධ්වනිය ඇති වෙනවා. හරි? right. එතකොට පටල කම්පණය වන හරි පටල කම්පණය වන කිව්වහම අපි දන්නවා මේ ගොඩක් වෙලාවට සමක් මේ සමක් තමයි කම්පණය වෙන්නේ. මේ තදින් ඇදලා ඒක ගැට ගහලා තියෙනවා. හරි රබාන දවුල නේද? තම්මැට්ටම් ගැට බෙරය යක් බෙරය ඒ වගේ දේවල්. හරි හරි. එතකොට වා කඳක් කම්පනය කියන්නේ වායු කඳක් කම්පණය වීමෙන් ධ්වනිය නිපද වෙනවා. නලාව, හොරණෑව නේද? ඊළඟට හක් ගෙඩිය, හරි? සයිලෆෝනය කියන එක ඒ වගේ උපකරණ. ඊළඟට තන්තු කම්පණයෙන් ගිටාරය, සිතාරය, එස්රාජය, වයලීනය වගේ දේවල් ශබ්දය නැත්තම් ධ්වනිය උපදවනවා. ඊළඟට මේ වගේ දඬු අර දැකලා තියෙ ඔයගොල්ලෝ මේ මොකද්ද සයිලෆෝනේද බලන්න. සයිලෆෝනේ වෙන සයිලෆෝනේ සැක්සෆෝනේ තමයි මේ වායු වලින් සයිලෆෝනේ කියන එක අර මේ තහඩු වගේ නිකන් පතුරු දාලා තියෙන මේ පතුරු වලට මේ ස්ටික් එකකින් ගහන්නේ
ආන්න ඒකෙන් ඒකෙදි දඬු තමයි කම්පණය වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ වගේ උපකරණයක් මේකට මට නම දන්නේ නැහැ. හරි. ඒ වගේ තියෙනවා ධ්වනිය උපදින ඒවා. කොහොම වුණත් ඒ වගේ කම්පණයෙන් තමයි ධ්වනිය හටගන්නේ. ඊළඟට අපිට ස්වභාවිකව හම්බෙන හඬවල් නේ සතුන්ගේ හඬවල්, දිය ඇල්ලක හඬ, ඒ වගේ දේවල් වලට අමතරව කෘත්‍රිම ශබ්දත් ඇසෙනවා. ඒතකොට මේ හැම එකකම වෙන්නේ කම්පණය වීමෙන් තමයි ධ්වනිය හටගන්නේ. හරි. පියාඹන මීමැස්සන්ගේ ගුමුගුමු නාදය ඇතිවන්නේ ඔවුන්ගේ කුඩා පියාපත් වේගයෙන් දෙපසට සැලීම නිසා. වේගයෙන් මේ පියාපත් සලනකොට තමයි ඒගොල්ලන්ගේ අර අපිට බොහොම සියුම් හඬක් විදියට ඇහෙන්නේ. හරි. හරි. ඊළඟට තමයි කම්පණය වන සංඛ්‍යාතය කියන එක. කම්පණය වන සංඛ්‍යාතය මේ සංඛ්‍යාතය කියන වචනේ මම හිතන්නේ අලුත් වචනයක් වෙන්න ඕනේ. නමුත් ඒ වචනේ අපිට ඉදිරියට නිතරම ඕන වෙනවා. අපි ඒක දැනගන්න ඕනේ. සංඛ්‍යාතය කියන්නේ ළමයි වාර ගණන. සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? වාර ගණනට. හරි. අපි හිතමු මොකක් හරි හඬක් තත්පරයක් තුළ ඇසෙන වාර ගණන. හරි. තත්පරයක් තුළ ඇසෙන වාර ගණනට අපි කියනවා ශබ්දවනියේ සංඛ්‍යාතය කියලා. උදාහරණයක් විදිහට අපි මෙහෙම සාමාන්‍යයෙන් මෙහෙම තට්ටුවක් දැම්මොත් එහෙම. ඔයගලට ඇහෙනවා එහෙම ශබ්දයක් ඇහෙනකොට ඒක යම්කිසි රටාවකට තමයි ඇහෙන්නේ. නේද? එතකොට ඒක යම්කිසි වේගයක් තියෙනවා තත්පරයකදී නේද? තට්ටු දෙකක් විතර වගේ තමයි වදින්නේ. එහෙම නැත්නම් මෙහෙම තට්ටු දැම්මොත් එහෙම තත්පරයකට එන ශබ්ද සංඛ්‍යාව නැත්නම් ධ්වනි ශබ්ද තරංග සංඛ්‍යාව වැඩි. එතකොට සාමාන්‍යයෙන් මේ අපි සංගීතය කරන ළමයි දන්නවා සා කියන ස්වරය. සා නේද? සා කියන ස්වරය ඇහෙනකොට වාතය කම්පණය වෙනවලු හර්ට්ස් 256කින්. එහෙම නැත්නම් තත්පරයකට වාර 256ක්. තත්පරයකට වාර 256ක් කම්පණය වෙනවා. සා ස්වරය වාතය කම්පණය වෙන ප්‍රමාණය තත්පරයකට 256ක්. අපි කියනවා එතකොට 256යි හර්ට්ස් කියලා. සංකේතය තමයි කම්පණය මනින සංකේතය මොකද්ද? සංඛ්‍යාතය මනින සංකේතය හර්ට්ස්. හරි. කම්පන සංඛ්‍යාතයේ මනින ලබන අන්තර්ජාතික ඒකකය මොකද්ද? හර්ට්ස් කියලා අපි කියනවා. හර්ට්ස්. හරි. එතකොට හර්ට්ස් එකයි කියන්නේ. එකයි හර්ට්ස් කියන්නේ තත්පරයට කම්පන එකයි. හර්ට්ස් එකයි කියන්නේ තත්පරයට කම්පන එකයි. අපි ගත්තොත් එහෙම හර්ට්ස් 5ක් කියලා. හර්ට්ස් 5ක් කියන්නේ තත්පරයට කම්පණය වීම ගැටීම් 5ක් සිද්ධ වෙනවා. ඔක තමයි හර්ට්ස් වලින් කියවෙන්නේ. තත්පරයට කම්පන කොච්චරද කියන එක. තත්පරයට කම්පන කොච්චරද කියන එක තමයි ඒකේ අදහස.
හර්ට්ස් 1යි කියන්නේ තත්පරයට කම්පන 1යි හර්ට්ස් 5යි කියන්නේ තත්පරයට කම්පන 5යි. එහෙනම් තත්පරයක් තුළ සිදුවන කම්පන සංඛ්‍යාවට අපි කියනවා තත්පරයක් තුළ සිදුවන කම්පන සංඛ්‍යාවට අපි කියනවා සංඛ්‍යාතය කියලා. කම්පන සංඛ්‍යාතය කියලා කියනවා. එතකොට කම්පණය වෙන වාර ගණන 50යි නම් අපි කියනවා හර්ට්ස් 50යි කියලා. හර්ට්ස් 50යි කියලා කියනවා. එහෙනම් සංඛ්‍යාතය කියන්නේ වාර ගණන නේද? තත්පරයට සිදුවන වාර ගණන පිළිබඳ නියමයක්. තත්පරයකට සිදුවෙන වාර ගණන සම්බන්ධ නියම. එතකොට මේ ධ්වනිය කියන එක ගැන අපිට පරීක්ෂණ කරන්න විද්‍යාගාරයේදී තියෙන උපකරණය තමයි සරසොල කියන උපකරණය. සරසොල කියන්නේ මෙන්න මේ වගේ ලෝහ පටි දෙකකින් මේ y අකුර හැඩයට හදපු උපකරණය. මේ ලෝහ පටි දෙකක් තියෙනවා. එතකොට මෙතන බාහුවෙන් මෙතනින් අල්ලගෙන මේ එකක් අනික් අතට නේද අල්ලට ගැහුවට පස්සේ මේ ලෝහ පටි දෙක මෙහෙම කම්පණය වෙනවා. ඒ කම්පණය වීම අනුව අපිට කම්පන සංඛ්‍යාතය හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට අපිට තියෙනවා මේ දිග වෙනස් වීම අනුව එක එක ස්වර වලට අදාළ කම්පනයන් අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ සාස්වරය කම්පණය වෙන දිගට හරි මේ දිග අනුව තමයි මේක වෙනස් වෙන්නේ. සාස්වරය කම්පණය වෙන දිගින් යුක්ත සරසොලක් අරගෙන අපි අතට ගහලා ඉවර වෙලා ඒක වයලින් එකක් ළඟින් තිබ්බොත් එහෙම වයලින් එකකින් සාස්වරයේ හඬ ඇහෙනවා. වයලින් එකේ තත සාස්වරයට අදාළව තත කම්පණය වෙනවා හඬ ඇහෙනවා. හරි කරලා බලන්න පුළුවන්. ඒක අපි කරලා බලලා තියෙනවා පරීක්ෂණ. එහෙම වෙනවා. හරි. right. එතකොට ඒ සරසොලේ දිග අනුව තමයි එයාගේ කම්පණය වෙන ප්‍රමාණය කම්පණය වෙන වාර ගණන කියන එක ඇහෙන්නේ. Oh. මොනවාද? දැන් මෙතනින් අපිට බලන්න පුළුවන් ඔය කම්පණය වෙන වාර ගණන මම කිව්වේ කම්පණය වෙන වාර ගණන කොහොමද කියලා. හරි. ඔන්න එක කම්පනයක් දැක්කා. එයා කම්පණය වෙන නැවත කම්පණය. ටිකක් හයියෙන් දුන්නොත් එහෙම ඒක කම්පණය වෙනවා. උසා පිට අඳුර ගන්න ඕනේ. ඔය තියෙන කම්පනයක්. කම්පණය වීමේදී මේ තියෙන කම්පන තරංගයක්. හරි. right. විද්‍යාගාරයේදී ඔය වගේ උපකරණයක්. හරි ඔකට කියන්නේ ස්ලින්කිය කියලා. ඒ වගේ දංගල් තියෙනවා. අපි ඒකට කියන්නේ ස්ලින්කිය කියලා. විද්‍යාගාරයේදී අපි කම්පනය මනින්න භාවිතා කරන ස්ලින්කිය කියන උපකරණය. විද්‍යාගාරයේදී සරසොල් කට්ටලය හොඳින් නිරීක්ෂණය කරන්න කියනවා. එහි එකිනෙකට වෙනස් දිග සහිත සරසොල් ඇත. එම සරසොල් වල දිග වෙනස් වීමෙන් සංඛ්‍යාතය වෙනස් වී ඇත. දිගින් වැඩිම සරසොලට අඩුම සංඛ්‍යාතයක් ඇති අතර ක්‍රමයෙන් දිග අඩුවත්ම සරසොල සංඛ්‍යාතය වැඩි වේ. ඒ කියන්නේ කම්පණය වෙන වාර ගණන දිග වැඩි වෙනකොට කම්පණය වෙන වාර ගණන අඩු වෙනවා. සංඛ්‍යාතය අඩු වෙනවා. දිග අඩු වෙනකොට කම්පණය වෙන වාර ගණන වැඩි වෙනවා. දැන් ඔයගොල්ලෝ හොඳ උදාහරණයක් ඒකට කියන්නම් මම ඔන්චිල්ලාවක් වැන්දට පස්සේ ඔන්චිල්ලාවල් දෙකක් දෙපැත්තෙන් බැඳලා එකක් දිගට ටැවුස අත්තකින් බඳිනවා. ඔන්චිල්ලාවේ දිග වැඩි වෙනවා. අනිත් එක කොට අත්තකින් බඳිනවා. ඔන්චිල්ලාවේ දිග අඩු වෙනවා. ඒ කරලා පදිනකොට අර
දිග ඔන්චිල්ලාවෙන් එක වටයක් යනකොට කොට ඔන්චිල්ලාව සමහරට වට දෙක තුනක් යන්න පුළුවන්. ඒ කියන්නේ එක තත්පරයකදී දිග ඔන්චිල්ලාවෙන් එක වටයක් තත්පර 5ක් විතර යනවා මම එක වටයක් ගිහිල්ලා. උඩට ගිහිල්ලා ආයි පල්ලෙහාට ගිහිල්ලා මේ ඉස්සරහට ගිහිල්ලා පිටිපස්සට ගිහිල්ලා ආයි නවත්තපු තැනට එන්න. තත්පර 5ක් විතර යනකොට කොට එකෙන් මේ වගේ දෙපාරක් ගියා ඒක. ඒ වගේ තමයි සරසුල් වල දිග අඩු වෙනකොට ඉක්මනට කම්පණය වෙනවා. එහෙනම් කම්පණය වෙන වාර ගණන වැඩි වෙනවා. දිග වැඩි වෙනකොට දිග වැඩි සරසුලේ කම්පණය වෙන වාර ගණන අඩුයි. හරි? ඒක හොඳ උදාහරණයක් මේ ඔන්චිල්ලා. ඊළඟට අපි ගත්තොත් එහෙම පටල කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩය. පටල කම්පණය වීම. පටල කම්පණය වීමේදී පටලය තදින් ඇදලා තියෙන මොකක් හරි මතු පිටක්. ඒ මතු පිට අපි තදින් ඇදලා තියන්න ඕනේ. මතු පිට තදින් ඇදලා තියන්න ඕනේ. එතකොට තමයි එයාගේ අර කම්පණය වීම හොඳින් සිද්ධ වෙන්නේ. ඔයගොල්ලෝ දැක්කද නිකන් බැලුම් බෝලයක් විකුණුනාට පස්සේ ඒක රබර් පටලය අරගෙන නිකන් මොකක් හරි කෝප්පයක් හරි වහලා තිබුණාට කම්පණය වෙන්නේ නැහැ. ටිකක් තදින් ඇදලා තියෙනවා. ඇදලා තිබ්බහම තමයි එයාගේ කම්පණය වෙන ප්‍රමාණය නැත්නම් කම්පන ක්වොලිටි එක නැත්නම් කම්පණය වෙන හඬේ තියෙන ගුණාත්මක භාවය වැඩි. තබ්ලාවේ වරපට තද කිරීමෙන් සහ වරපට ලිහිල් කිරීමෙන් පටලයේ ඇදී ඇති ප්‍රමාණය වෙනස් කරගත හැකියි. මෙන්න මේ වරපටවල් මේ ඇදලා තියෙන මේ වේවැල් වලින් වගේ දැන් හදලා තියෙන ඒ ලණු වගේ මේ වරපට කියන එක මෙන්න මේ කොටස් තියලා තමයි තදින් ඇදලා තියෙන්නේ. ඒක වෙනස් කරන්නේ මේ අසර මේ පුංජ කැලි ගන්න. ඒකෙන් මේක ඇදෙන ප්‍රමාණය වැඩි වෙනවා, සම ඇදෙන ප්‍රමාණය වැඩි වෙනවා, හඬ තියුණු කරන්නේ, තියුණු බව අඩු කරන්නේ මෙන්න මේ කොටස් අඩු වැඩි කරනවා. හරි. පටලය ඇදී ඇති විට එයින් නැගෙන ශබ්දය හා පටලය ඇදී නොමැති විට එයින් නැගෙන ශබ්දය වෙනස් බව ඔබට වැටහෙනවා. ඒක වෙනස්. මෙහිදී වෙනස් වෙනුයේ ශබ්දයේ සංඛ්‍යාතයයි. හඬ වෙනස් වෙන්නේ ඇයි? සංඛ්‍යාතය වෙනස් වෙන නිසා. ඊළඟට වායු කඳක්. ඊළඟට වායු කඳක් කම්පණය වෙනකොට ඒ වායු කඳේ හඬ උපදිනකොට ඒගොල්ලන්ගේ හඬේ දිග වායු කඳේ දිග අනුව තමයි එයාගේ සංඛ්‍යාතය එහෙම නැත්නම් හඬේ තියෙන තියුණු බව වෙනස් වෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ලාවට මේ වගේ මේ මවුත් ඕගන් එකක් වගේ හදන්න පුළුවන්. ඒතර මෙයාගේ මේ දිග වෙනස් කරලා තමයි මෙයාගෙන් ඇහෙන හඬ වෙනස් කරලා තියෙන්නේ. හඬ වෙනස් කරන්නේ එහෙම. එතකොට එන වායු කඳක කම්පනයේ ශක්තිය නිපදවනකොට එහෙම නැත්නම් ධ්වනි ශක්තිය නිපදවනකොට ශබ්දය නිපදවනකොට ඒ උපකරණවල සංඛ්‍යාතය වෙනස් කරන්නේ කොහොමද? දිග වෙනස් කරලා. අපි කියනවා වායු කඳේ දිග වෙනස් කිරීම. ඒ වගේම දැන් මෙතන මේ ක්‍රියාකාරකම 5යි 6ේදී බලන්න වීදුරු එකම ප්‍රමාණයට උස වීදුරු 6ක් අරගෙන ඒකට වතුර පුරවලා තියෙනවා වෙනස් ජල පරිමාණ. එතකොට ඒ වීදුරුව තුල හරි වාතයේ රැඳිලා තියෙන උස එකිනෙකට වෙනස්. වාතයේ රැඳිලා තියෙන උස එකිනෙකට වෙනස්. ඊට පස්සේ මේ එක එක හැඳි වලට මේ වීදුරුවෙන් තට්ටු මේ එක එක වීදුරුවට හැන්දෙන් තට්ටු කරනවලු ලෝහ හැන්දකින් තට්ටු කරගෙන යනකොට එහෙන හඬ බලන්න. හඬ එකිනෙකට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්න හේතුව තමයි ඒ කම්පණය වෙන වායු කඳේ ප්‍රමාණය වායු කඳේ දිග වෙනස් වීම නිසා. කම්පණය වෙන වායු කඳේ දිග වෙනස් වීම තමයි ඒකට හේතුව. ඒ වායු කඳක් කම්පණයේදී දිග වෙනස් වෙනකොට හඬ වෙනස් වෙන නිසා අන්නේ ගතිගුණයේ ප්‍රයෝජනයට අරගෙන තමයි මෙන්න මේ බටනලාව කියන එක හදලා තියෙන්නේ. බටනලාව කියන එක හදලා තියෙන්නේ. හරි. එතකොට මේ බටනලාවේ එක් සිදුරු වැසීම තුලින් අපි කරන්නේ කම්පණය වන වායු කඳේ දිග වෙනස් කරන එක. බටනලාව කම්පණය වන වාත කඳේ දිගෙහි වෙනස අනුව හඬ වෙනස් වන සංගීත භාණ්ඩ. මේ වාදනය කිරීමේදී වාදකයා කටෙන් පිඹීමෙන් නලාව තුල ඇති වාත කඳ කම්පනය කරයි. ඇඟිලි තුඩු වලින් කවුළු වසමින් විවර කරමින් විවිධ සංඛ්‍යාත සහිත ස්වරනාද නිපදවා සංගීතය උපදවයි. එතකොට ඔය සිදුරු වැහුවට පස්සේ වහනකොට මොකද වෙන්නේ? සංඛ්‍යාතය එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් සංඛ්‍යාතය එකිනෙකට වෙනස් වෙනකොට තමයි මිහිරි
සංගීත නාදයක් ඇති නේ. ඒ වගේම අපි ඊළඟට කතා කරන්න ඕනේ තන්තු එහෙම නැත්නම් දඬු කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ. දඬු වලට කලින් අපි තන්තු ගැන කතා කරොත් එහෙම මේ තන්තුවක් එහෙම නැත්නම් තදින් අදින ලද කම්බියක් ගත්තාම එයා කම්පණය වෙන්න. එයා කම්පණය වෙලා හඬ නිපදවන්න භාවිතා කරන උපක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කම්බියේ දිග. තන්තුවක් කම්පණය වෙලා හඬ නිපද වෙනකොට ඒකේ නිපද වෙන ස්වරය වෙනස් වෙන්න බලපානවා තන්තුවේ දිග. ඒ වගේම තන්තුවේ මහත. මේ කම්බියේ මහත. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සංගීත කරන ළමයි එහෙම දන්නවා දැකලා ඇති මේ වයලින් එකේ තත් තියෙනවානේ 4ක් නේද? ඒ තත් 4 මහතින් එකිනෙකට වෙනස්. මහත එකිනෙකට වෙනස්. ඊළඟට গিitar එකෙත් එහෙමයි. ඒතර මහත වෙනස් වෙනකොට ඊළඟට දිග වෙනස් කරන්න නම් අපි ඇඟිල්ල තියලානේ. හරි. දිග වෙනස්. ඊළඟට එයාගේ ඇදිලා තියෙන ප්‍රමාණය අපි කියන ටියුන් කරනවා කියන්නේ මේක අපි හඬ කනට අහමින් අපි තද කරනවා. ඉතින් මේ කොටස්. එතකොට ආතතිය එහෙම නැත්නම් ඇදිලා තියෙන ප්‍රමාණය වැඩි වෙනකොටත් මෙයාගේ එන සංඛ්‍යාතය එහෙම නැත්නම් ස්වරය වෙනස් වෙනවා. හරිද? එතකොට එහෙනම් අපි අහුවොත් මෙන්න මේ දේවල්. කොහොමද පටල කම්පනයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩවල සංඛ්‍යාතය වෙනස් කරගන්නේ කොහොමද? සංඛ්‍යාතය වැඩි කරගන්න පුළුවන් පටලය තවදුරටත් තදින් නැදීමෙන් සංඛ්‍යාතය අඩු කරන්න පුළුවන් පටලය ලිහිල් කිරීමෙන්. වායු කඳක් කම්පනයෙන් හඬ නිපදවන භාණ්ඩවල කොහොමද අපි සංඛ්‍යාතය වෙනස් කරන්නේ? වායු කඳක් කම්පනය වෙන සංගීත භාණ්ඩවල වායු කඳේ දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. වායු කඳේ දිග අඩු වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. ඊළඟට තන්තු කම්පනයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩවල කොහොමද අපි හඬ වෙනස් කරගන්නේ? අපිට ඒකට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි තන්තුවේ මහත අපි කියන හරස්කඩ වර්ගඵලය කියලා. තන්තුවේ මහත වෙනස් කිරීම තුලින්. ඊළඟට තන්තුවේ දිග වෙනස් කිරීම තුලින්. ඒ විතරක් නෙමෙයි තන්තුව ඇදිලා තියෙන ප්‍රමාණය අපි කියනවා තන්තුවේ ආතතිය කියලා. තන්තුවේ ආතතිය. ආතතිය කියන්නේ ඇදිලා තියෙන ප්‍රමාණය. මුලින්ම කිව්වා මම තන්තුවේ මහත මාතකයට වඩා හොඳයි ඝනකම කිව්වනම් තන්තුවේ දිග සහ තන්තුවේ ආතතිය. ඔන්න ඔය දේවල් තුන අනුව තමයි අපිට තන්තු කම්පනයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩවල ඒ දිග පළල ඒ දේවල් වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි. right. හරි. গিitar එක ගැන গিitar එක ඇසුරෙන් මෙන්න මෙහෙම කියලා තියෙනවා බලන්න. හොඳින් නැදී ඇති දිගින් නඩු සිහින් කම්බි කම්පනය කළ විට බලා තියුණු හඬක් උස් හඬක් ඇති වේ. එවිට නැගෙන ධ්වනියේ සංඛ්‍යාතය වැඩිය. ඔන්න ඒක තමයි මම පැහැදිලි කරේ. දිග අඩු ඝනකමින් මහත. හරි දිග අඩු ඝනකමින් වැඩි නොයදුණු කම්බි කම්පනය කළ විට ඇති වන ශබ්දයේ තරම් තියුණු නොවේ. එවිට නැගෙන ධ්වනියේ සංඛ්‍යාතය අඩුයි. දිග අඩු වුණාට මහත වැඩි නම් ඊළඟට එයාගේ ආතතිය ඇදිලා තියෙන ප්‍රමාණය අඩුයි නම් එයාගේ සංඛ්‍යාතය අඩු වෙනවා.
ගිටාරයක් හෝ වයලීනයක් සීරු මාරු කිරීමේදී සීරු මාරු කරනවා කියන්නේ ටියුන් කරනවා කියන එක සිදු කරන්නේ නැගෙන ධ්වනියේ සංඛ්‍යාතය වෙනස් වන පරිදි තන්තුවල දිග ඇදී ඇති ප්‍රමාණය ආදී වෙනස් කිරීමයි. තන්තු කම්පනය කරන වේගය සහ ස්වභාවය අනුවද ඇතිවන හඬෙහි වෙනස් ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. දැන් එතනදී අපි අර හඬ ලෙලවනවා කියලා අපි කියනවා. ඊට පස්සේ හඬ ටිකක් වැඩි කරනවා, හඬ අඩු කරනවා. නේද? ඒවා වෙනයි. අපි මෙතනදී මේ ඉස්සල්ලාම කතා කරේ තාක්ෂණික කර්මයක් විදිහට සංඛ්‍යාතය වෙනස් කරන විදිය. ඒ කියන්නේ ස්වර ලබා ගන්න එකිනෙකට වෙනස් ස්වර ලබා ගන්න විදිය. නැ එකිනෙකට වෙනස් ස්වර ලබා ගන්න නම් අපිට වෙනස් කරන්න ඕනේ කම්බියක නැත්නම් තන්තුවක දිග මහත සහ ඇදී ඇති ප්‍රමාණය. හෙවත් ආතතිය. ওই දේවල් වෙනස් කරන්න ඕනේ. සයිලෆෝනය කම්පණය වන දඬු සහිත සංගීත සයිලෆෝනය තමයි ඈ කම්පණය වන දඬු සහිත සංගීත භාණ්ඩයක සයිලෆෝනය නිපදවන ශබ්දය පිළිබඳව අධ්‍යයනය කරනවා. මේ තියෙන මේ දඬු තියෙනවා මේ දඬු වල ඝනකම ඊට පස්සේ මේ දඬු වල දිග අනුව තමයි වෙනස් වෙන්නේ. සයිලෆෝනයේ හඬ නිපද වෙන්නේ තහඩු කම්පණයේ වීමෙනි. මෙහිදී දිග තහඩු වලට තට්ටු කිරීම ඇතිවන හඬට වඩා කෙටි තහඩු වලට තට්ටු කිරීම ඇතිවන හඬ වෙනස් බව පැහැදිලියි. මෙහිදී තහඩු වල දිග වෙනස් වීමෙන් ඒවායේ නිපදවන සංඛ්‍යාතය වෙනස් වී ඇත. තහඩු වල දිග වෙනස් කරලා තමයි සංඛ්‍යාතය වෙනස් කරන්නේ. සයිලෆෝනයේද සරසුල් කට්ටලයේ මෙන්ම දිග අඩුම තහඩුවට වැඩිම සංඛ්‍යාතයක්ද දිග වැඩිම තහඩුවට අඩුම සංඛ්‍යාතයක්ද ඇත. සයිලෆෝනයත් හරියට අර මේ තියෙන සයිලෆෝනය. හරි. එතකොට එයා ක්‍රියාත්මක වෙන්නේ හරියට සරසුල වගේම තමයි. අර සරසුල කියලා මම පෙන්නේ සරසුල වගේම තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ. දිගින් වැඩි කෙනා සංඛ්‍යාතය අඩුයි, දිගින් අඩු කෙනාගේ සංඛ්‍යාතය වැඩි. හරි. එතකොට ඔන්න ඔය දේවල් තමයි අපි කතා කරේ මේ දඬු කම්පණය වීම, ඊට පස්සේ තන්තු කම්පණය වීම, ඊට පස්සේ තව මොනවාද වායු කඳන් කම්පණය වීම, ඊළඟට පටල කම්පණය වීම. හරි. ඒ ක්‍රම මගින් අපිට පුළුවන් අපිට අවශ්‍ය පරිදි සංගීත නාද ඇති කර ගන්න. එන සංගීත නාදයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් මොකක්ද ඔයගලන්ට දෙන්න පුළුවන් උත්තරේ? රිද්මයානුකූලව ගැයෙන. රිද්මයානුකූල ගැයෙන ගී. ඔව් රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන. රිද්මයානුකූලව ගැයෙන. ඒ කියන්නේ රිද්මයානුකූලව ගායනය කරන හරි එහෙම නැත්නම් රිද්මයානුකූලව වාදනය කරන රිද්ම් එකකට අනුව. ඒ කියන්නේ කිසියම් රටාවකට අනුව, තාලයකට අනුව ගායනා කරන හරි වාදනය කරන හරි ඒවට අපි කියනවා සංගීත නාද කියලා. එතකොට ඒ වගේ ශබ්දය ඇති වෙන්නේ කොහොමද? එම ශබ්ද ඇතිවන්නේ ක්‍රමානුකූලව වස්තු කම්පණය වීමෙන්. කොහොමද? ක්‍රමානුකූලව වස්තු කම්පණය වීමෙන්. එතකොට අපේ කනට අමිහිරි අවිධිමත් ශබ්ද එන්නේ වීඩියෝ ඔෆ් කරන්න ඩබල්. අවිධිමත් ශබ්ද. ඔව්. අවිධිමත් ශබ්ද. එහෙම නැත්නම් මිහිරි එහෙන්නත් ළමයි එහෙන්නත් මයික් එක නම් මට වැඩ කරනවා පේන්නේ. හරි. කනට අමිහිරි අවිධිමත් ශබ්ද වලට අපි කියනවා ഘോഷා කියලා. ඒවා ඇතිවන්නේ වස්තුවක් තුළ ඇතිවන අවිධිමත් කම්පන හේතුවෙන්. ഘോഷා ඇති වෙන්නේ අවිධිමත් කම්පන හේතුවෙන්. දැන් සමහර වෙලාවට සමහර සංගීත නාද නේද? සමහර සංගීත නාදක් තියෙනවා මේ ഘോഷාවක් වගේ. නේ? සමහර මේ අපි දකිනවා සමහර අය අහනවා සින්දු කියන්න බෑ ඒවා නිකන් මොනවද මේ කරච්චල් විතරයි. හරි. ඒතකොට ඒවත් ഘോഷා විදිහට තමයි අපිට හිතෙන්නේ. සංගීත නාදයක් වුවද සමහර වෙලේ ශබ්දයේ අධික වූ විට පීඩාකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්.
එක පුද්ගලයාගේ රුචිය සහ අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. අධික ශබ්ද හෝ ഘോഷාකාරී ශබ්ද ශ්‍රවණය කිරීම කනට හානි පැමිණීමේ කනට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩාක් ඔය ළමයි කරනවානේ නේද මේ කන් ළඟට කරලා හයියෙන් කෑ ගහන එක කරන්න හොඳ නැහැ. මොකද කන් බෙරේ ඇතුලේ එනේ කර්ණපටහ පටලයට හානි වෙන්න පුළුවන්. අධික ഘോഷාකාරී ශබ්ද නිසා. ඒ හින්දා කන් ඇසීම නැති වෙලා යන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේ වැඩ කරන්න එපා. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන මේ පාඩම යටතේ පුරාතන සාම්ප්‍රදායික සහ නූතන සංගීත භාණ්ඩ ගැන. සංගීත භාණ්ඩ වර්ග අතීතයේ තිබිච්ච ඒවා මොනවද? සාම්ප්‍රදායික ඒවා මොනවද? නූතන සංගීත භාණ්ඩ මොනවද? හරි. එතකොට පුරාතන සාම්ප්‍රදායික සහ නූතන සංගීත භාණ්ඩ ගැන කතා කරනකොට අපි දන්නවා සංගීත භාණ්ඩ අතීතයේ ඉඳන් නේද? අතීතයේ ඇවිල්ලා තියෙනවා මේ අලුත් මොනවාද පරණ අපි කියන සාම්ප්‍රදායික කියලා පරණ කියන්නේ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ. ගොඩක් වෙලාවට ඒ ඔය ආගමික පූජා උත්සව ඒ වගේ දේවල් වලට තමයි යොදාගන්නේ. දවුල, තම්මැට්ටම, හොරණෑව ආදී දේවල් ප්‍රමුඛ ස්ථානයක් ගන්න. හරි. ඊළඟට දැන් මේ තියෙන මේ වගේ පුරාතන සංගීත භාණ්ඩ නේද? මම හිතන්නේ මේ වම් පැත්තේ කෙළවලේ තියෙන එක වීණාව. ඊට පස්සේ මේ සිතාරය. ඊට පස්සේ මෙතන තියෙනවා බෙර වර්ග. නේද? මේක නම් අර බොංගොද කොංගොද මොකක්ද කියන එක වෙන්න ඕන. නෑ ඒක නෙමෙයි. මේ වෙන මොකක් හරි එකක්. ඊට පස්සේ මේකත් මොකද්ද දන්නේ නැහැ. හරි. මෙතන තියෙනවා යක් බෙරය, මේක යක් බෙරය, මේක ගැට බෙරය නේද? තම්මැට්ටම ඔය දේවල්. පහතරට බෙරේ උඩරට බෙරේ උඩැක්කිය දවුල තම්මැට්ටම හොරණෑව ගැට බෙරේ ආදී සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ අතර ප්‍රධාන තැනක් ගන්න. ඒතකොට ඒවා සංස්කෘතික උත්සවවලදී නේ අවුරුදු උත්සවවලදී විවිධ උත්සවවලදී පාවිච්චි කරනවා. රබාන නේ. ගිටාරය ළමයි ඔයගලන්ට මම කියන එක ඇහෙන්නේ නැද්ද? දුලංගා රෂලි මම කියාගෙන යන එක ඇහෙනවද? ඇහෙනවා සර්. ආයෙනම් ජනිත්ගේ මයික් එකේ මොකක් හරි අවුලක් තියෙනවා. හරි. ඊළඟට මේ ළමයි තව විනාඩියකින් ඩිස්කනෙක්ට් වෙයි. එතකොට ආයෙ ඉක්මනට කනෙක්ට් වෙන්න. ගිටාරය කියන එක යවුන් පරපුරේ ඉතා ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයක්. කියන්නේ අලුතෙන් ආපු සංගීත භාණ්ඩ තමයි ගිටාරය. එය දේශීය සරල සංගීතය හා උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය යොදා ගන්නවා. ගිටාර එක යොදා ගන්නවා නේද? උතුරු ඉන්දියානු සංගීතය යොදා ගන්නවා. නූතන ලෝකයේදී විදුලි යෝගනය ගිටාරය තබ්ලාව වගේ භාණ්ඩ මික්ස් කරලා නේද? රීමික්ස් කරලා යොදා ගන්නවා. ඒවා මික්ස් කරලා මම පෙන්නන තව ෂෝක් සංගීත